යම් ආර්ථිකයක යම් රටක සමස්ත ආර්ථිකයටම යම් රටක සමස්ත ආර්ථිකයට පොදුවේ බලපාන විචල්්‍යයන් පොදුවේ බලපාන විචල්්‍යයන් පොදුවේ බලපාන විචල්්‍යයන් පොදුවේ බලපාන විචල්්‍යයන් සාර්ව ආර්ථික විචල්්‍යයන් ලෙස හඳුන්වයි. සාර්ව ආර්ථික විචල්්‍යයන් ලෙස හඳුන්වයි. මුලකතල ඊළඟ රුල ලියා ගන්නවා පුතේ. මුලකතල ඊළඟ රුල ලියා ගන්නවා. සමස්ත ආර්ථිකයක ක්‍රියාකාරීත්වය ඇතිවන්නේ සමස්ත ආර්ථිකයක ක්‍රියාකාරීත්වය ඇතිවෙන්නේ සමස්ත ආර්ථිකයක ක්‍රියාකාරීත්වය ඇතිවන්නේ ආර්ථිකයේ එක් අංශ ආර්ථිකයේ එක් අංශ ආයතන ආර්ථිකයේ එක් අංශ ආයතන ආර්ථිකයේ එක් අංශ ආයතන පුද්ගලයන් ආර්ථික විචල්්‍යයන් ආර්ථික විචල්්‍යයන් යනාදී කුඩා ඒකක සියල්ලේ එකතුවෙනි යනාදී කුඩා ඒකක සියල්ලේ එකතුවෙනි යනාදී කුඩා ඒකක සියල්ලේ එකතුවෙනි යනාදී කුඩා ඒකක සියල්ලේ එකතුවෙනි. එතකොට පුතේ සමස්තාර්ථිකයටම පොදුවේ බලපාන විචල්්‍යයන් ගැන අපි අධ්‍යයනය කිරීම අපි හඳුන්වනවා සාර්ව ආර්ථික විද්‍යාව කියලා. හරි? සමස්ත ආර්ථිකයටම පොදුවේ බලපාන විචල්්‍යයන් ගැන අපි අධ්‍යයනය කිරීම අපි හඳුන්වනවා සාර්ව ආර්ථික විද්‍යාව කියලා. හරි උදාහරණ කීපයක් දාගමු පුතේ අපි රූලක් අතහැරලා වෙනම පෑනකින් උදාහරණ කීපයක් දාගමු රූලක් අතහැරලා වෙනම පෑනකින් ජනගහනය ආනයන අපනයන ආනයන අපනයන ආනයන අපනයන ආනයන අපනයන
රටේ නිෂ්පාදනය රටේ නිෂ්පාදනය බඩු මිල වැනි දෑ හරි රූලක් අතෑරලා වෙනම පෑනකින් දාගන්න පුතේ රූලක් අතෑරලා වෙනම පෑනකින් දාගන්න මෙහෙම මෙවැනි සාර්ව ආර්ථික විචල්යන් පිළිබඳ මෙවැනි සාර්ව ආර්ථික විචල්යන් පිළිබඳව මෙවැනි සාර්ව ආර්ථික විචල්යන් පිළිබඳව මෙවැනි සාර්ව ආර්ථික විචල්යන් පිළිබඳව අධ්‍යයනය කිරීම සාර්ව ආර්ථික විද්‍යාව ලෙස හඳුන්වයි. සාර්ව ආර්ථික විද්‍යාව ලෙස හඳුන්වයි. සාර්ව ආර්ථික විද්‍යාව ලෙස හඳුන්වයි. හරි. හරි පුතේ. හරි. ඊට පස්සේ අපි යම් පුතේ ඊළඟ කාරණයට සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව. ලියා ගන්නකො අනුමාතෘකාව. ඔයාලා ඉතින් ලියා ගන්නනේ කැමති. සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව. හරි. සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ මොකක්ද පුතේ? දැන් මම කිව්වනේ පුතේ සාර්ව ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සමස්ත රටටම පොදුවේ බලපාන දෙයක් ගැන කතා කිරීම අපි කියනවා සාර්ව ගැන. හරි. දැන් අපි ජනගහනය ගැන කතා කරොත් එහෙම ලංකාවේ ජනගහනය කියලානේ අපි කතා කරන්නේ. එතකොට මේක අපිට පුළුවන් අපි දන්නවානේ පුතේ ලංකාව කියන එක දිස්ත්‍රික්ක 25කට වෙන් කරලා තියෙන්නේ කියලා. හරි. ලංකාව කියන එක අපි දන්නවා දිස්ත්‍රික්ක 25කට වෙන් කරලා තියෙන්නේ. මට දැන් ඔයා කිව්වොත් එහෙම ඒෂාන් පුතා කතා කරනවා ලංකාවේ ජනගහනය ගැන. මම කියනවා පුතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනගහනය ගැන. හරි. එතකොට මෙතන ඉන්න සත්සරණි දුව කියන්න පුළුවන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනගහනය ගැන. හරි. එතකොට මෙතන ඉන්න උදේනි දුවට කියන්න පුළුවන් මේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනගහනය ගැන. ඉතින් ඔය විදිහට කියන්න පුළුවන්. හරි. එතකොට සාර්ව ආර්ථිකයේ අඩංගු එහෙම නැත්නම් සාර්ව ආර්ථික විචල්යන්ගේ අඩංගු කුඩා ඒකකයක් ගැන අපි අධ්‍යයනය කරනවා නම් ආන් ඒක කියනවා අපි පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. දැන් ජනගහනය කිව්වොත් එහෙම මට කියන්න පුළුවන් ජනගහනයෙන් ලංකාවේ සමස්ත ජනගහනයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ජනගහනය මෙච්චරයි කියලා. ලංකාවේ සමස්ත ජනගහනය කියන්නේ පුතේ සාර්ව අධ්‍යයනයක්. කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය කියන්නේ ලංකාවේ සමස්ත ජනගහනයට සාපේක්ෂව සූක්ෂම අධ්‍යයනයක්. හරි. මම කියනවා පුතේ ලංකාවේ බඩු මිල. ලංකාවේ බඩු මිල කියලා කියන්නේ පුතේ මොකක්ද? සාර්ව අධ්‍යයනයක්. හරි. ලංකාවේ බඩු මිල කියලා කියන්නේ සාර්ව අධ්‍යයනයක්. හැබැයි පුතේ මම කියනවා මහනුවර නගරයේ බඩු මිල කියලා. මහනුවර නගරයේ බඩු මිල කියලා ගැන කතා කරොත් ඒක සූක්ෂම අධ්‍යයනයක්. ලංකාවේ බඩු මිල ගත්තොත් එහෙම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම විදිහට ලංකාවේ දිස්ත්‍රික්ක 25ක සිද්ධ වෙන එහෙම නැත්නම් ලංකාවේ දිස්ත්‍රික්ක 25ෙම වෙළඳ පොළවල් වල කඩවල් වල තියෙන බඩු මිල ගැන අධ්‍යයනය කරලා රිපෝට් එකක් හදලා ඒක විශ්ලේෂණය කරන්න ඕන ලංකාවේ බඩු මිල ගැන කතා කරන්න ඕන. එතකොට ඒක ඉතාමත්ම ලොකු කාර්යයක්, දොන්ත කාර්යයක්, විශාල කාර්යයක්. හැබැයි පුතේ
මම කිව්වොත් එහෙම මහනුවර දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් මහනුවර නගරයේ බඩු මිල ගැන කතා කරොත් එහෙම මහනුවර නගරයේ සිල්ලර කඩවල මහනුවර නගරයේ මධ්‍යම වෙළඳපොලේ ඒ කියන්නේ මාකට් එකේ කඩවල් වලට ගිහිල්ලා මම බඩු මිල තෝරාගත්ත බඩු මල්ලක බඩු මිල ඒ බඩු මල්ලේ තියෙන බඩු වල බඩු මිල පරීක්ෂා කරනවා. ඒ කරලා මට කියන්න පුළුවන් මහනුවර නගරයේ බඩු මිල පොල් ගෙඩියක මිල මෙච්චරයි. හරි. ඔයාට ඔයා සාර්වත් දිනයක් කරනවා නම් ඔයාට සාර්වත් දිනෙන් ඔයාට තොරතුරු වෙයි පුතේ මොකක්ද? ලංකාවේ පොල් ගෙඩියක මිල මෙච්චරයි. ලංකාවේ මේ නගරේ මෙච්චරයි මේ නගරේ මෙච්චරයි එහෙම එහෙම ඔයාලට ගණනය කරන්න වෙනවා. එතකොට සමස්තෙන් කුඩා කෑල්ලක් ගැන අධ්‍යයනය කිරීම අපි කියනවා පුතේ සූක්ෂම අධ්‍යයනයක් කියලා. හිමීට කරන දෙයක්, සියුම්ම කරන දෙයක් අපි ඒක කියනවා සූක්ෂම අධ්‍යයනයක් කියලා. හරි. මට තව දෙයක් කියන්න පුළුවන්. මම කියනවා පුතේ ලංකාවේ කාන්තා ජනගහනය ගැන මම කියනවා. හරි. මම කියනවා ලංකාවේ කාන්තා ජනගහනය ගැන. ඔයා කියනවා. හරි. ඔයා කියනවා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජනගහනය ගැන ඔයා කතා කරනවා. නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනගහනය ගැන ඔයා කතා කරනවා. මම කියනවා ලංකාවේ කාන්තා ජනගහනය ගැන ඔයා කියනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ත්‍රී ජනගහනය එහෙම නැත්නම් කාන්තා ජනගහනය ගැන මම ප්‍රකාශයක් කරොත් පුතේ ලංකාවේ කාන්තා ජනගහනය මෙච්චරයි කියලා ඒක සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළ ප්‍රකාශයක්. හරි. ඔයා කිව්වොත් එහෙම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා ජනගහනය මෙච්චරයි කියලා ඒක සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළ ප්‍රකාශයක්. හරි. මම කියන්නේ ලංකාවේ සමස්ත කාන්තා ජනගහනය ගැන. ලංකාවේ සමස්ත කාන්තා ජනගහනය ගැන කිව්වහම ඒක සාර්වාර්ථික විද්‍යාවට අදාළ දෙයක්. ඔයා කියන්නේ පුතේ අනුරාධපුර නගරේ කාන්තා ජනගහනය එහෙම නැත්නම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා ජනගහනය කියලා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා ජනගහනය කියන එක අදාළ වෙන්නේ පුතේ සූක්ෂම අධ්‍යයනයකට. එහෙනම් සාර්ව අධ්‍යයනයෙන් එක් කුඩා ඒකකයක් ගැන සාර්වෙන් එක් කුඩා ඒකකයක් ගැන කතා කිරීම අපි කියනවා පුතේ සූක්ෂම අධ්‍යයනයක් කියලා. සාර්ව ආර්ථික විද්‍යාවේ අඩංගු නැත්නම් සාර්ව ආර්ථික විචල්යන්ගේ අඩංගු එක් කුඩා ඒකකයක් ගැන අධ්‍යයනය කිරීම අපි කියනවා පුතේ සූක්ෂම අධ්‍යයනයක් කියලා. සාර්ව ආර්ථිකයේ අඩංගු එහෙම නැත්නම් සාර්ව ආර්ථික විචල්යන්ගේ අඩංගු එක් කුඩා ඒකකයක් ගැන අධ්‍යයනය කිරීම එක් කුඩා ඒකකයක් ගැන අධ්‍යයනය කිරීම අපි කියනවා පුතේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. අපි ලියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව. කරුණාකරලා මාත් එක්ක කතා කරන්න. හරි නැත්තම් පුතේ මම දන්නේ නැහැ ඔයාලට තේරුණාද නැද්ද කියලාවත් මම දන්නේ නැහැ. මයික් එක ඔන් කරලා කතා කරන්න. සර් මට සාර්වාර්ථික විද්‍යාව කියන දේ තේරුන්නේ නැහැ. ආයෙ පැහැදිලි කරන්න. අහන්න. හරි මේක ලයිව් යන්නේ එකනේ පුතේ සජීවී පන්තියක් කියන්නේ එකනේ. හරි. ඔයාට අය කියන්න පුළුවන් සර් මට තේරුන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා කරුණාකරලා පැහැදිලි කරන්න. මම පැහැදිලි කරන්න. හරි. අපි ලියා ගන්නවා පුතේ. අපි ලියා ගන්නවා සාර්ව ආර්ථික විචල්්‍යයන්ගේ අන්තර්ගත සාර්ව ආර්ථික විචල්්‍යයන්ගේ අන්තර්ගත සාර්ව ආර්ථික විචල්්‍යයන්ගේ අන්තර්ගත සාර්ව ආර්ථික විචල්්‍යයන්ගේ අන්තර්ගත කුඩා ඒකකයක් පිළිබඳ කරනු ලබන හැදෑරීම කුඩා ඒකකයක් පිළිබඳ කරනු ලබන හැදෑරීම කරනු ලබන හැදෑරීම සූක්ෂම ආර්ථික විද්‍යාව ලෙස හැඳින්වේ.
හරි මම නැවත වතාවක් කියන්නම් පුතේ සාර්වාර්ථිකයේ අඩංගු සාර්වාර්ථික විචල්‍යයන්ගේ අන්තර්ගත කුඩා ඒකකයක් පිළිබඳ කරනු ලබන හැදෑරීම සූක්ෂම ආර්ථික විද්‍යාව ලෙස හඳුන්වයි. සූක්ෂම ආර්ථික විද්‍යාව ලෙස හඳුන්වයි. හරි. හරි පුතේ. හරි පුතේ. අපි උදාහරණයක් දාගමු. උදාහරණයක් දාගමු වෙන පෑනකින් උදාහරණ දාගන්න. වෙන පෑනකින් උදාහරණ දාගන්න. රටක සේවා නියුක්තිය පිළිබඳ කරනු ලබන අධ්‍යයනය රටක සේවා නියුක්තිය සේවා නියුක්තිය කියලා කියන්නේ මොනවද පුතේ? රටේ කී දෙනෙක් රැකියා කරනවද? අන්න සේවා නියුක්තිය. වියුක්තිය නෙවෙයි. අපි මේ කියන්නේ පුතේ නියුක්තිය. නියුක්තිය ගැන කතා කරන්න. ජොබ් කරන කී දෙනෙක් ඉන්නවද? පෞද්ගලික අංශයේ හෝවා රාජ්‍ය අංශයේ හෝවා ජොබ් කරන කී දෙනෙක් ඉන්නවද? අන්න පුතේ නියුක්තිය කියලා කියන්නේ ඒක. රැකියා නියුක්තිය කියලා කියන්නේ ඒක. රටක සේවා නියුක්තිය පිළිබඳ කරනු ලබන අධ්‍යයනය රටක සේවා නියුක්තිය පිළිබඳ කරනු ලබන අධ්‍යයනය සාර්ව අධ්‍යයනයක් වන අතර සාර්ව අධ්‍යයනයක් වන අතර සාර්ව අධ්‍යයනයක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ සේවා නියුක්තිය පිළිබඳ කරනු ලබන අධ්‍යයනයේ සේවා නියුක්තිය පිළිබඳ කරනු ලබන අධ්‍යයනයේ සූක්ෂම අධ්‍යයනයක් වේ. සූක්ෂම අධ්‍යයනයක් වේ. සූක්ෂම අධ්‍යයනයක් වේ. දැන් බලමු පුතේ අපි සාර්ව අධ්‍යයනයන්ද වඩා වැදගත් වෙන්නේ සූක්ෂම අධ්‍යයනයන්ද වඩා වැදගත් වෙන්නේ කියන කාරණේ. මොකද්ද? සාර්ව අධ්‍යයනයන්ද වඩා වැදගත් වෙන්නේ සූක්ෂම අධ්‍යයනයන්ද වඩා වැදගත් වෙන්නේ කියන කාරණේ බලමු. හරි. එතකොට මෙතන මම ලියන්න සාර්ව සාර්ව මම ලියන්න සූක්ෂම සාර මෙන්න සූක්ෂම. හරි. එතකොට පුතේ සාර්ව අධ්‍යයනයක් කියලා කියන්නේ ලංකාව ගැනම කතා කරන එක. හරි. අපි හිතමුකෝ පුතේ ජනගහනය ගැන කතා කරනවා කියලා. ජනගහනය ගැන කතා කරනවා. ඔන්න ලංකාවේ ජනගහනය ගැන මම කතා කරනවා. එතකොට ලංකාවේ ජනගහනය ගැන කතා කරන්න නම් පුතේ හරි මේකේ තියෙන දිස්ත්‍රික්ක 25 මේ දිස්ත්‍රික්ක 25 ඔය ආදී විදිහට මේ දිස්ත්‍රික්ක 25 මොනවද ඔය දැනගෙන ඉන්න ඕන පුතේ ජනගහනය ගැන දැනගෙන ඉන්න ඕන. ජනගහනය ගැන දැනගෙන ඉන්න ඕන. හරි මේ දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක 25 ජනගහනය ගැන ඔය ආදී විදිහට දැනගෙන ඉන්න ඕන. එතකොට මේ එකිනෙක එකතු වෙලා තමා පුතේ මේ එකක් එක එකතු වෙලා තමා මොකද වෙලා තියෙන්නේ මේ තුරුතුර හැදිලා තියෙන්නේ මේ 25 එකතු වෙලා තමා පුතේ
හැදිලා තියෙන. ඒ කියන්නේ සූක්ෂම ආර්ථික අධ්‍යයනයන් ගොඩක් එකතු වෙලා පුතේ සාර්ව අධ්‍යයනයන් හැදෙනවා. දැන් මම මෙතන කතා කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනයට එකතු කරනවා මහනුවර දිස්ත්‍රික්කයේ ජනගහනය, ඒකත් එකතු කරනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහනය, ඒකට එකතු කරනවා මුලතිව් දිස්ත්‍රික්කයේ ජනගහනය, ඒකට එකතු කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනගහනය. ඔය ආදී විදිහට මේ සූක්ෂම අධ්‍යයනයන් 25 එකතු වෙලා තමා පුතේ මේ ටෝටලි ලොකු සාර්ව අධ්‍යයනය හැදෙන්නේ. සාර්ව අධ්‍යයනය හැදෙන්නේ. හරි. මයික්‍රෝ ටික එකතු වෙලා තමා මැක්‍රෝ එක හැදෙන්නේ. එහෙම නැත්නම් සූක්ෂම අධ්‍යයනයන් ටික පොඩි පොඩි ඒවා ගොඩක් එකතු වෙලා තමා පුතේ මේ සාර්ව අධ්‍යයනයන් කියන එක හැදෙන්නේ. එතකොට සූක්ෂම අධ්‍යයනයන් පුතේ සාර්ව අධ්‍යයනයන් ගැන කතා කරද්දී අපිට ඊටාත්ම වැදගත් වෙනවා. ඊටාත්ම වැදගත් වෙනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම තව කාරණයක් පුතේ. අපි හිතමුකෝ ලංකාවේ බඩු මිල කියන එක. ලංකාවේ බඩු මිල. මේක අපි දන්නවා සාර්ව අධ්‍යයනයක්. මේ ලංකාවේ බඩු මිලේ හැදිලා තියෙන පුතේ ලංකාවේ දිස්ත්‍රික්ක 25 කෑලි එකතු වෙලානේ. ලංකාවේ දිස්ත්‍රික්ක 25 බඩු මිල කියන ඒවා එකතු වෙලා තමා පුතේ හැදිලා තියෙන්නේ. ඒ මොකක්ද ලංකාවේ බඩු මිල කියන එක. එතකොට අපිට මේක දීලා තිබ්බොත් එහෙම අපිට වෙන් කරගන්න පුළුවන් පුතේ අපිට සාර්වත්දීනයක් දීලා තිබ්බොත් එහෙම අපිට වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අතුරින් සූක්ෂම විචල්‍යයන්. එහෙම නැත්නම් ඒ අතුරින් සූක්ෂම විචල්‍යයන් මොනවද කියලා අපිට දැනගැනීමේ හැකියාව තියෙනවා. එතකොට සාර්වත්දීනයන් වලට සූක්ෂම ආර්ථික විද්‍යාව වැදගත් වෙනවා වගේම එහෙම නැත්නම් සාර්ව ආර්ථිකයට සූක්ෂම ආර්ථිකයේ විචල්‍යයන් වැදගත් වෙනවා වගේම හරි සූක්ෂම විචල්‍යයන් ගැන කතා කරන්න අපිට සාර්ව අධ්‍යයනයනොත් එහෙම නැත්නම් සාර්ව ආර්ථිකයත් ඉතා වැදගත් වෙනවා. එතකොට මේ දෙකෙන් ඉතාමත්ම වැදගත් වෙන්නේ හරි මේ දෙකෙන් ඉතාමත්ම වැදගත් වෙන්නේ මොකක්ද කියන එක අපිට හරියටම කියන්න බෑ. ඒකට හේතුව තමා පුතේ සූක්ෂම අධ්‍යයනයන් සාර්ව අධ්‍යයනයන් වලට වැදගත් වෙනවා. සාර්ව අධ්‍යයනයන් සූක්ෂම ආර්ථික අධ්‍යයනයන් වලට අදාළ වෙනවා. එහෙම නැත්නම් වැදගත් වෙනවා. මේ දෙකම 100%ක්ම වැදගත්කමක් තියෙනවා. දෙකෙන් කෝකද වැඩියෙන් වටින්නේ කියලා අපිට ප්‍රයොරිටියක් දෙන්න බෑ. ප්‍රමුඛතාවය දෙන්න බෑ. මේ දෙකම අපිට ප්‍රමුඛතාවයලා සලකන්න ඕන. දැන් අපි මේ වගේ දෙයක් පුතේ මගෙන් අහනවා. හරි මේ මාක දෙකෙන් කෝකද වටින්නේ? මම දෙකම රතු කියලා. ඉතින් මට මේ දෙකම වටිනවා. දෙකෙන්ම කෙරෙන්නේ එකමද? හරි. ආන් ඒ වගේ දෙයක්. හරි. අපි ලියා ගන්නවා පුතේ වෙනම පෑන් එකකින් රූලක් අතහැරලා. මෙම අධ්‍යයනයන් දෙවර්ගයෙන් මෙම අධ්‍යයනයන් දෙවර්ගයෙන් මෙම අධ්‍යයනයන් දෙවර්ගයෙන් වඩා වැදගත් වෙන්නේ කුමක්ද යන්න වඩා වැදගත් වෙන්නේ කුමක්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. ඊට හේතුව ඊට හේතුව ඊට හේතුව ඊට හේතුව සූක්ෂම අධ්‍යයනයන් සාර්ව අධ්‍යයනයන් කෙරෙහිද සූක්ෂම අධ්‍යයනයන් සාර්ව අධ්‍යයනයන් කෙරෙහිද සාර්ව අධ්‍යයනයන් සාර්ව අධ්‍යයනයන් සාර්ව අධ්‍යයනයන් සූක්ෂම අධ්‍යයනයන් කෙරෙහිද සූක්ෂම අධ්‍යයනයන් කෙරෙහිද කෙරෙහිද වැදගත් වීමයි වැදගත් වීමයි වැදගත් වීමයි
හරි රූලක් අතැල්ලා අපි වෙනම පෑනකින් ලියාගමු පුතේ. රූලක් අතැල්ලා අපි වෙනම පෑනකින් ලියාගමු. සමාජයක ගැටලු අධ්‍යයනය කිරීමේදී සමාජයක ගැටලු අධ්‍යයනය කිරීමේදී සමාජයක ගැටලු අධ්‍යයනය කිරීමේදී සමාජයක ගැටලු අධ්‍යයනය කිරීමේදී මෙම අධ්‍යයනයන් දෙවර්ගයම මෙම අධ්‍යයනයන් දෙවර්ගයම එක හා සමානව වැදගත් වේ එක හා සමානව වැදගත් වේ එබැවින් ආර්ථික විද්‍යාවේදී සාර්ව ආර්ථික විද්‍යාව හා සූක්ෂම ආර්ථික විද්‍යාව හා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා දාගන්නවා. සාර්ව ආර්ථික විද්‍යාවට සහ සූක්ෂම ආර්ථික විද්‍යාවට සමාන වැදගත්කමක් හිමි වේ. සාර්ව ආර්ථික විද්‍යාවට සහ සූක්ෂම ආර්ථික විද්‍යාවට සමාන වැදගත්කමක් හිමි වේ. හරි පුතේ. මේ ගොඩාක් කට්ටිය පොඩි ප්‍රශ්නකුත් අහලා තිබ්බා. ඒ ප්‍රශ්නෙටත් මම උත්තර දෙන්නම් මේ පුතේ ඉගෙන ගන්න අතරේ. හරි. එතකොට මට සුභාසිංචන එක් කරන්න බැරි වුණා. සෝරි මේ ඔයාලා ඔක්කොලා වගේ විශිෂ්ට විදිහට O level පාස් වෙලා තිබ්බා. ඉතින් O level පාස් වුණ ඔක්කොටම මගේ සුභාශිංසන ඔයා අපේ ක්ලාස් නාම අදාළ නැහැ හැම දරුවෙකුටම මං සුබ ප්‍රාර්ථනා කරනවා. හරි. එතකොට එතෙන්දී මේ වාගේ දෙමව්පියෝ මේ වාගේ පාසලේ ගුරුවරු ඊට අමතරව ඔයාගේ උපකාරක පන්තිවල ගුරුවරු ඔයාලා වෙනුවෙන් කරපු අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට තමයි විශේෂයෙන් ඔයාට ඔය රිසල්ට් එක හම්බුනේ. ඕක ඔයාට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඕක ඔයාගේ දෙමව්පියන්ට අයිති. ඕකෙන් 75ක් විතර ඉතුරු 25 අයිති පුතේ ඉස්කෝලේ උගන්වපු ගුරුවරුන්ට වගේම උපකාරක පන්ති උගන්වපු ගුරුවරුන්ට. ඒක ඔයාට විතරක් අදාළ දෙයක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් අම්මා අප්පච්චි මහන්සි වෙලා කණ්ඩ හදලා දීලා ඇඳුම් ටික හදලා දීලා වෙලාවට ක්ලාස් ෆීස් එක ගෙවලා සමහරවිට ඉස්කෝලේ යන්න සල්ලිත් දුන්න හින්දා තමයි ඔයා ඔය වැඩේ කරගත්තේ. ඔයාට අඩුපාඩුවක් කරේ නැති හින්දා තමයි ඔයා වැඩේ කරගත්තේ. ඒ හින්දා ඔයකින් 75%ක්ම අයිති දෙමව්පියන්ට ඉතුරු 125 වලට ගගහ ඔයාට උගන්වපු පාසලේ ගුරුවරුන්ට සහ උපකාරක පන්තියේ ගුරුවරුන්ට තමයි අදාළ වෙන්නේ. ඔයාට 100%ක් අයිති දෙයක් නෙවෙයි. ඉතින් ඔය O level O level කරගත්ත මට්ටමින්ම පුතේ A level කරගන්න ඔය තිබ්බ උනන්දුව ඔය තියෙන උත්සාහය ඔයා ඔය විදිහටම අරන් යන්න බලන්න. නේ ඒක ඔයා ඒ විදිහටම අරන් යන්න. ඒක තමයි වටින්නේ. හරි. ඊට අමතරව දැන් මෙතන කොමර්ස් කරන දරුවෝ ඇති. කොමර්ස් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න දරුවෝ ඇති. හරි කොමර්ස් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න දරුවෝ ඇති. ඔයාට ඉතින් මැත්ස් වලට පුතේ අඩුම C එකක්වත් තියෙන්න ඕන. මැත්ස් වල C එකක්වත් තියෙන්න ඕන අඩුම. ඊට අමතරව මේක අනිවාර්ය නෑ මේ කොමර්ස් එක O level කොමර්ස් එක. හරි. O level කොමර්ස් හරි. අඩුම S එකක්වත් තිබිලා S හරි C හරි තිබිලා. හරි සිංහල
C එකක් වගේවත් තිබ්බනම් ඔයාට ඉතින් කොමර්ස් කරන්න පුළුවන්. මේ මිනිමම් ක්වොලිෆිකේෂන් එක පුතේ ගණන් වලට අඩුම C එකක් තිබිලා ඔයා O level කොමර්ස් කරා එක නැතා එක අදාළ නෑ. මේක අදාළ නෑ. හරිද? මේක අදාළ නෑ. මේක මේ ඇඩිෂනල් ක්වොලිෆිකේෂන් එකක් විදිහට මම කියන්නේ. හරි ඇඩිෂනල් ක්වොලිෆිකේෂන් එකක් විදිහට කියන්නේ මේක අදාළම නෑ. O level කොමර්ස් කිරීම අනිවාර්යයි A level කොමර්ස් කරන්න කියලා එහෙම නෑ. මොකද මමත් O level කොමර්ස් කරලා නෑ. හරි මමත් O level කොමර්ස් කරලා නෑ. ඒ හින්දා එතකොට සිංහල වලට ඊට අමතරව වගේ පුරවැසි අධ්‍යයනයට වගේ ක්‍රෙඩිට් එකක් තියෙනවා නම් ඒක හොඳයි. හරි මේ දෙක තමයි වැඩියෙන් බලන්නේ. මේ දෙකට තියෙනවා නම් ඊට අමතරව මැත්ස් වල මේ ඉංග්‍රීසි වලටත් අඩුම ගන්න C එකක්වත් තියෙනවා නම් S එකක් තිබ්බත් ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි මෙතෙන් අපි අදාළ කරගන්නේ නැහැ විශේෂයෙන්ම. එතකොට මේ වගේ තියෙනවා නම් ඉතින් හොඳයි. මේ වගේ තියෙනවා නම් ඔයාලට කොමර්ස් කරන්න පුළුවන්. මේක මිනිමම් ක්වොලිෆිකේෂන් එක. හරි. හැබැයි මෙහෙම තිබ්බා කියලා ඔයාලට සිංහල වලට C එකක් තිබ්බා කියලා මේකට S එකක් කොමර්ස් වලට S එකක් හරි C එකක් හරි තිබ්බා කියලා මැත්ස් වලට C එකක් තිබ්බා කියලා ඉංග්‍රීසි වලට S එකක් තිබ්බා කියලා ඔයාලට මොකද කරන්න පුළුවන්. හරි මේ ඔයාට මේ වෙන ස්කූලකට යන්න නම් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ තරුෂි ඩිලන් කදුව අහනවා සර් මේ සයන්ස් එහෙමත් ඕනද කියලා. කොමර්ස් කරන්න සයන්ස් ඕනේ නෑ. හරි සයන්ස් ෆේල් වෙලා තිබ්බත් කොමර්ස් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරි ඔය ඒක ඉස්කෝලෙන් බලන විදිහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කිසිම චක්‍රලයකනයක් නිකුත් කළා නෑ. මේ අනිවාර්යෙන් කොමර්ස් කරනකොට සයන්ස් පාස් වෙලා තියෙන්න ඕන කියලා. එහෙම නෑ. හරි මිනිමම් ක්වොලිෆිකේෂන් එක අපි දන්නවා 6යි 3යි. ඒ කියන්නේ 6 විෂයන් 6ක් පාස් වෙලා ක්‍රෙඩිට් 3ක් තියෙනවා නම් එහෙම මිනිස්සෙකුට ඕන මිනිස්සෙකුට A level කරන්න පුළුවන්. උසස් පෙළ කරන්න පුළුවන්. ඒක තමයි ක්වොලිෆිකේෂන් එක. හරි. ඒක තමයි මිනිමම් ක්වොලිෆිකේෂන් එක. හරි. ඉතින් පුතේ ඔය ඉස්කෝලවල වල එක එක විදිහට බලන්නේ. එක එක විදිහට බලනවනේ එක එක නිර්ණායක බලනවනේ. එයාලා ඉස්කෝලේ තත්ත්වය රැක ගන්න. හරි ඉස්කෝලේ තියෙනවනේ රෑන්ක් වෙලානේ තියෙන්නේ. ඒ පළාතේ තියෙන ඒ දිස්ත්‍රික්කේ තියෙන ඉස්කෝල වල මේක හොඳ ජනප්‍රිය පාසලක් කියලා හඳුන්වන්න නම් මොකද වෙන්නේ? හොඳ ක්වොලිෆිකේෂන් තියෙන හොඳ O level ක්වොලිෆිකේෂන් තියෙන හොඳ ශිෂ්‍යත්ව ක්වොලිෆිකේෂන් තියෙන දරුවෝ ටිකක් A level කරන්න ගත්තොත් තමා පුතේ A level ක්වොලිෆිකේෂන් හොඳට තියෙන්නේ. highest විදිහට තියෙන්නේ. ඒ හින්දා තමා මොකද කරන්නේ? හොඳ රිසල්ට් තියෙන දරුවෝ ටිකක් ඒක රාශී කරගන්න තමා ඔය වැඩේ කරන්න. ඊට පස්සේ ඉතුරු ඔක්කොම සයන්ස් වලට S එකක් තිබ්බත් ප්‍රමාණවත් කොමර්ස් කරන්න. මොකද සයන්ස් වල මුකුත් නැහැනේ මේ කොමර්ස් වල. ඒ හින්දා හරි සමහර දරුවෝ නම් ඉන්නවා සයන්ස් වලට C එකක් තියාගෙන ඊට අමතරව මැත්ස් වලට C එකක් තියාගෙන සයන්ස් කරන්න යනවා. තමන්ගේ ඉස්කෝලේවත් සයන්ස් කරන්න එපා අනාථ වෙයි. මගේ ආවේ නැතුවට නෙමෙයි මම මේ කියන්නේ එපා පුතේ වාට ඒක දරා ගන්න බෑ. හරි සයන්ස් මැත්ස් කියන්නේ කොමර්ස් වගේ 100 ගුණයක පීඩනයක්. ඉතින් ඔක කරන්න එපා. විශේෂයෙන් ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන. කවුරු හරි මෙතන ඉන්නවා නම් දරුවෙක් ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් පුතේ කරුණා කරලා කියන්න විශේෂයෙන් කොල්ලෙක් වුණත් කමන්නේ කෙල්ලෙක් වුණත් කමන්නේ එයා ටෙක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ටෙක් කරන්න එපා කියලා කියන්න. මොකද අනාථ වෙන එක තමයි වෙන්නේ. තාමත් පුතේ කැම්පස් එක ඇතුලේ කෝසස් හැදිලා නැහැ. ඩිග්‍රී කෝසස් හැදිලා නැහැ ටෙක් සබ්ජෙක්ට් එක වෙනුවෙන්. හරි ඒක ප්‍රධාන හේතුවක්. ඔය රත්මලානේ තියෙනවා එකක් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියලා. ඊට අමතරව කුලියාපිටිය කැම්පස් එකේ වගේ හැදිලා තියෙනවා. ඒ ඇර පුතේ කෝසස් හැදිලා තියෙන විශේෂ තැන්නේ. හරි ලංකාව ඇතුලේ තාම ඒ ටෙක් සබ්ජෙක්ට් වලට වපසරිය හැදිලා නැහැ. විශේෂයෙන් කෙල්ලෙක් වගේ කරොත් එහෙම දුවෙක් කරොත් එහෙම ඉතින් එයාට පිරිමි ගොඩක් ඉන්න තැනක තමයි වැඩ කරන්න වෙන්නේ. අනේ ඔය වගේ ප්‍රශ්න තියෙනවා. අපි සමාජීය මට්ටමින් ඇති වෙන ප්‍රශ්නත් බලන්න එපා. ඉතින් මේ ප්‍රශ්න දිහා බලලා ඒ දුවට ඒක කරන්න එපා කියලා කියන්නේ. මොකද අනාගතේ වාට යන්න පාත් එකක් නෑ. අපි මොකක් හරි මේක A level කරලා හරි අපි බලාපොරොත්තු වෙන්න පුතේ කැම්පස් ගියේ නැතත් එක්කෝ අපි චාඩන්ඩ් හරි AT හරි එහෙම මොකක් හරි කරලා එම නැත්නම් නර්සින් හරි ෆාමසිස්ට් හරි සයන්ස් කරන ළමෙක් නම් එහෙම ප්‍රයිවට් හරි කරලා හරි මේ මොකක් හරි හොඳ ජොබ් එකකට හොඳ සැලරියක් ගන්න ජොබ් එකකට යන්නනේ පුතේ කල්පනා කරන්න. ඉතින් මේක කරගන්න බැරි වෙයි. ඔයාගේ ටාගට් එකට ඔයාගේ කැරියර් පාත් එකට යන්න බැරි වෙයි පුතේ. ඔයාගේ වෘත්තීය ගමන් මාර්ගය සාර්ථක කරගන්න බැරි වෙයි. ඔය මං කියන දේවල් කරේ නැත්තම් එහෙම. හරි. එතකොට විශේෂයෙන් ටෙක් සබ්ජෙක්ට් කරන්න එපා කියන ගුරුවරු නිකන් අර රෝසමල් යහනාවක් මවයි. හරි නිකන් අර තෙල බෙදෙනවා කියලානේ අපි කියන්නේ. හරි තෙල බෙදෙනවා කියලා රෝසමල් යහනාවක් මවයි ඔයාගේ ටෙක් කරන ගුරුවරයා මේක තමා සබ්ජෙක්ට් එක මේක තමා පොර ඔයා තමා වුත්ින් රිසල්ට් ඇවිල්ලා කැම්පස් යන්න බැරි වුණොත් පොර වෙන්න නෙමෙයි පුතේ වෙන්නේ අන්තිමේදී කොර වෙන්න වෙන්නේ. හරි ඒ හින්දා ටෙක් නම් ලංකාවේ තාක්ෂණ වේදේ කියන විෂය ධාරාව ಜಾතිවත්
දන්න අඳුරන දුවෙකුට පුතෙකුට හරි කරන්න දෙන්න එපා. මගේ දරුවෙකුත් ඉන්නවා. මගේ දරුවෙක් කියලා කියන්නේ මගේ ඥාතියෙක් ඉන්නවා. අපේ ඥාතියෙක් ඉන්නවා. ඒ දරුවට තිබ්බේ B3. හරි B3ක්. ඒ ළමයා කැම්පස් එකක් හෙව්වා ඒ දවස්වල මේ ටෙක් සබ්ජෙක්ට් එක හඳුන්වා දුන්න අධියරේ. හරි. ඉතින් කැම්පස් එකක් හෙව්වන්නේ අන්තිමේදී අර රිසල්ට් හොඳ හින්දා ඒ දරුවා ආමි එකට ගියා. හරි. ඉතින් ආමි ඔෆිස ගියා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔය මම දන්න අඳුරන ළමයි කීප දෙනෙක්ගේම අයියලා අක්කලා ඉන්නවා. තාමත් ගෙදර S3ක් අරගෙන C3ක් අරගෙන තාමත් ගෙදර පුතේ. හරි. ඉතින් එහෙමනම් කරන්න දෙන්න එපා. අනිත් එක මේ මැත්ස් වලට C එකක් තිබ්බා කියලා, සයන්ස් වලට C එකක් තිබ්බා කියලා මැත්ස් කරන්න යන්නවත්, සයන්ස් කරන්න යන්නවත් එපා. ආර්ට් කරත් කමන්නේ. ඊට වඩා හොඳයි. කොමර්ස් කරන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. හරි. ඉකෝන් කරන්න කියලා නෙවෙයි ආර්ට් කරත් මම මේ කියන්නේ. මොකද පුතේ ලොකු පීඩනයක් අන්තිමේදී මාස 6ක් 7ක් වගේ යනකොට ඔයාට ඒ පීඩනේ දරා ගන්න බැරි වෙලා ඔයා ඒ සබ්ජෙක්ට් එක දාලා එනවා. අන්තිමේදී මොකද වෙන්නේ පුතේ? අල්ලපුවත් අරන්නේ, පය ගහපුවත් අරන්නේ. මම මේ මගේ දරුවන්ට වගේ බොහොම ආදරෙන් කියන්නේ. හරි. ඔයාලා ඔක්කොම මගේ දරුවෝ කියලා හිතාගෙන මම මේ බොහොම ආදරෙන් කියන්නේ අපි කවුරුත් මේ අපි ඇත්ත කතා කරන්න ඕන පුතේ. හරි. අපි ඇත්ත කතා කරන්න ඕන. මටත් කියන්න පුළුවන් කොමර්ස් කරොත් ඔයා පොර තමා මේ ලක්ෂ එකමාරක් දෙකක් පඩි ගන්නවා. එහෙම ඉතින් මට බොරුවට ඔවා කියන්න පුළුවන්. නේ. ඔයා චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් වුණොත් එහෙම කොමර්ස් කරලා ලක්ෂ 4ක් 5ක් පඩි ගන්නවා. ඒක ඇත්ත. එතෙන්ට යන්න බැරි වෙන මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන එක අරනෙත් මම පැහැදිලි කරන්න දැනගෙන ඉන්න ඕන. නේ. ඉතින් ඔයාලගේ හැමෝගෙම ටාගට් එක එකයි මේ වෙනකොට. A level දැන් O level කරගත්තා වගේම A level උත් හොඳට කරගෙන කොහොම හරි කැම්පස් යනවා. ඒ ටාගට් එක තමයි ඔයාලට තියාගෙන ඉන්න ඕනේ. හැබැයි පුතේ බුද්ධිමත්ව ඔයා දක්ෂ විෂය ඔයාගේ යාළුවා කියන විදිහටවත් ඔයාගේ දෙමව්පියෝ කියන විදිහටවත් ඔයාගේ උපකාරක පන්තියේ ගුරුවරයා කියන විදිහටවත් ඔයා විෂයන් තෝරගන්න යන්න එපා. හරි. විෂයන් තෝරගන්න යන්න එපා. ඔයාත් එක්ක තර්ක කරන්න. එකල්ලා ඔයා විෂයන් තෝරගන්න යාළුවා කරන ඔය යාළුවා දක්ෂ දෙයට ඔයා අදක්ෂ වෙන්න පුළුවන්. ඔයා දක්ෂ නැති වෙන්න පුළුවන්. එහෙනම් යාළුවා කරන දේ ඔයා කරන්න යන්න එපා පුතේ. එහෙම වුණොත් ඉන්නේ ඉස්සරහට අනාථ වෙන එක. අනාථ වෙන්න එපා. හරි. දෙමාපියන්ට පව් දෙන්න එපා මගේ භාෂාවෙන් කියනවා නම් එහෙම. දෙමාපියෝ ඔච්චරක් දුර ඔයාලා අරන් ඉන්නේ A level කරන්නත් අසීමිතව කැපකිරීම කරලා සල්ලි වියදම් කරයි ඕන දෙයක් කරනවා නම් කැම්පස් යනවා නම් ඉඩමක් උකස් තියලා හරි ඔයාලට කැම්පස් යන්න අවස්ථාව ලබා දී දෙමාපියෝ එහෙම මේ තමන්ට ඉගෙන ගන්න බැරි වුණ දේ දරුවොන්ට දෙන්න තමයි දෙමාපියෝ උත්සාහ කරන්නේ. ඉතින් ඔයා දෙමාපියෝ කියන දේ අහන්න. හැබැයි දෙමව්පියොන්ට සබ්ජෙක්ට් එක තෝරගන්න තීරෙන්නේ නැත්නම් ඒක තෝරලා දෙන්න තීරෙන්නේ නැත්නම් ඔයත් එක්ක තර්ක කරලා ඔයා දක්ෂ දෙයට ඔයා යොමු වෙන්න. එහෙම නැත්නම් මොකද පුතේ වෙන්නේ අන්තිමේදී අනාථ වී සකසයි කරයි තර්ඩ් ෂයි කරයි අන්තිමේදී මොනවත්ම නැති වෙලා බෝක්කු කණුවක් උඩ ඉන්න වෙයි. ඉතින් එහෙම වෙන්න එපා. කරන දේ හරියට කරන්න බුද්ධිමත්ව විෂයන් තෝරගන්න. හරි. බුද්ධිමත්ව විෂයන් තෝරගන්න එක තමයි කියන්න තියෙන්නේ. අවසන් වශයෙන් හරි අපි ලියනවා පුතේ අනුමාතෘකාව ආර්ථික විද්‍යාවේ පදනම. 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 අපි දන්නවා පුතේ අපිට මෙතෙන්දී මුලට යන්න වෙනවා. මුලට යන්න වෙනවා. අපි දන්නවා පුතේ අපි කතා කරා. හරි. සම්පත් කියන දේවල් සම්බන්ධයෙන් කතා කරා. හරි. මං අනුමාතෘකාව ආර්ථික විද්‍යාවේ පදනම. තා ටිකකින් ක්ලාස් එක කට් වෙයි. එතකොට නැවත ලොග් වෙන්න පුතේ. හරි. ආර්ථික විද්‍යාවේ පදනම. හරි. ආර්ථික විද්‍යාවේ පදනම. අපි මුලදී කතා කරා මතකද පුතේ සම්පත්